The lesson of this video tutorial is interrogatories. Now, interrogatories is not a difficult concept to be understood. It is not a difficult concept or a difficult process to be followed. But also, interrogatories is not a mandatory process to follow in institution and action, right? මේ interrogatories කියන කාරණාව ගත්තම අපි දැන් ප්ලේන් එකක් දානවා, ප්ලේන් එකෙන් පස්සේ ආන්සර් එකක් දානවා, ආන්සර් එකෙන් පස්සේ ආයි ප්‍රතිඋත්තරයක් දානවා නම් ප්ලේන් ආන්සර් රෙප්ලිකේෂන් ඔය ආදී විදිහට අර අනිවාර්යෙන් යන process එකක් තියෙනවා. මේ process එක මේ process එක වගේ ප්ලේන් එකක් වගේ අනිවාර්යයෙන්ම කළ යුතු process එකක් නෙමෙයි interrogatories කියලා කියන්නේ. interrogatories කියලා කියන්නේ අපි සරල විදිහට ගත්තොත් එහෙම මේක question එකක්. නඩුවක තියෙන කාරණාවන් සම්බන්ධයෙන් ඩවුට්ස් තියෙනවා නම් ඒව දැන් ට්‍රයිල් එකට වෙනකන් ඉන්නේ නැතුව ඒව ට්‍රයිල් එකට කලින්ම අනෙක් පාර්ශවයෙන් අහලා ඒව විසඳ ගන්න. ඒ පිළිබඳව ඒ ඩවුට් එක ක්ලියර් කරගන්න කෝට් එක දීලා තියෙන ඔප්ෂනල් ප්‍රොසීඩර් එකක් තමයි ඔප්ෂනල් chance එකක් තමයි මේ interrogatories කියලා කියන්නේ. Now interrogatories is a concept inherited from English rules. It is a formal set of written questions by one party to answered by the other party. The purpose of these interrogatories is to clarify matters of a fact. It helps to determine in advice what facts will be prosecuted at trial. Then නඩු කටයුත්තකදී මොන යම්කිසි කාරණාවක් දැන් ආන්සර් එකේදී දැනගන්න හම්බ වෙනවා. එහෙම නැත්නම් ප්ලේන් එකේදී දැනගන්න හම්බ වෙනවා. ඒ ෆැක්ට් එක සම්බන්ධයෙන් ඔයාලට ඩවුට් එකක් තියෙනවා. ඒ ඩවුට් එක දැන් ට්‍රයිල් එකේදී ඔය ඩවුට් එක निराකරණය කරගන්නකොට නඩු කටයුත්ත තව දික් වෙනවා. අන්න ඒ හේතු නිසා නඩුවට එනකොට තව හොඳට ප්‍රිපෙයාර් වෙලා ඉන්න පුළුවන් නිසා ලෝ එකෙන් ඉංග්‍රීසි රූල්ස් වලින් ඉන්හෙරිට් කරගත්ත කාරණාවක් තියෙනවා මේ ඉන්ටර්ගටරිස් කියලා. ඔයාලට පුළුවන් ඔයාලට තියෙන ඩවුට් එක අනෙක් පැත්තට දාලා ඒ ෆැක්ට් එක සම්බන්ධයෙන් තියෙන ගැටලුකාරී තැන පිළිබඳව එයාලගෙන් ප්‍රශ්න කරලා අහන්න. එතකොට ඔය විදිහට ප්‍රශ්නාවලියක් යවුවම ඉන්ටර්ගටරිස් එකක් යවුවම අනෙක් පාර්ශවයේ තියෙන ඩියුටි එක තමයි ඒකට නිසි පරිදි උත්තර දෙන එක. එතකොට ඒ උත්තර දෙන එක සම්බන්ධයෙන් උත්තර දීලා කොයි කාලෙද එවන්න ඕනේ, ඉන්ටර්ගටරිස් කොහොමද යවන්න ඕනේ. එතකොට හදිස්සියවත් ඔයාලට උත්තර දෙන්න හිතෙන්නේ නැත්නම් ඒ කියන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් උත්තර නොදී ඉන්න පුළුවන්ද, ඉන්ටර්ගටරිස් වලට ආන්සර් නොකර ඉන්න පුළුවන්ද? ඔන්න ඔය කියන කාරණා ගැන තමයි අපි මේ වීඩියෝ ලෙසන් එකේදී කතා කරන්න යන්නේ. right. ඉන්ටර්ගටරිස් ගත්තන් පස්සේ වැදගත් වෙන පළවෙනි සෙක්ෂන් එක වෙන්නේ සෙක්ෂන් 94. සෙක්ෂන් 94 කියනවා interrogatories වලදී in writing serve on opposite party. එතකොට මේක in writing කරන්න ඕනේ any time before the hearing. hearing එකට කලින් interrogatories serve කරන්න ඕනේ by ex parte motion and with permission of the court. not more than one interrogatories without the permission of the court. මොකද මේ ex parte motion එකක් කියලා කියන්නේ? ඒ සාමාන්‍යයෙන් යම්කිසි ඕඩර් එකක් නිකුත් කරනකොට courts විසින් පාර්ශව දෙකෙන්ම ඒ ගැන අහනවා. ex parte motion එකක් කියලා කියන්නේ දැන් එක් පාර්ශවයකට ඕන අපි ගමුක plaintiff කියලා. plaintiffට අවශ්‍ය වෙනවා defendant answer එකේ දීපු එක්තරා fact එකක් සම්බන්ධයෙන් කරුණු වගේක් දැනගන්න. එතකොට plaintiff මොකද කරන්නේ? උසාවියට ex parte motion එකක් දානවා. ඒක පාර්ශවයේ motion එකකින් ඉල්ලීමක් කරනවා. මෙන්න මේ interrogatory set එක එහා පැත්තට යවලා ඒගොල්ලන්ගෙන් උත්තරයක් ගන්න ඕනේ කියලා. එවැනි අවස්ථාවකදී opposite party එකට මේක serve කරන්න පුළුවන් with the permission of the court. එතකොට මේ permission එක ඉල්ලන්න ඕනේ ex parte motion එකකින් court එක ආයි defendant ගෙන් අහන්නේ නැහැ. මෙන්න මෙහෙම ex parte motion එකක් දාලා තියෙන interrogatory සම්බන්ධයෙන් ඔයාගේ පැත්තේ තියෙන කතාව මොකක්ද කියලා. සාමාන්‍යයෙන් hearing from both party කියලා කිව්වට මේ වගේ motion එකක් දානකොට ඒක ex parte යන්නේ order එක grant කරන්නේ court එක එක පැත්තක තියෙන කරුණු අහලා. right. And also generally you can send only one interrogatories. If you are sending more than one interrogatories you have to obtain the permission of the court as well. සාමාන්‍යයෙන් එක interrogatory එකක් යනකොටත් අපිට court එකේ permission එක ගන්න ඕනේ. with the permission of court තමයි අපිට opposite party එකට යවන්න පුළුවන් ඉන්නේ. එක interrogatory එකට වඩා වැඩි ප්‍රමාණයක් යවනවා නම් එවැනි අවස්ථාවකදීත් අපිට සිද්ධ වෙනවා court එකේ permission එක ගන්න. In Gunawardena versus Durvila it's held that the most relevant to the case, the interrogatories has to be most relevant to the case and cannot be too wide and too wide when the did not allow the ground of that. ඒ වගේම තමයි මේක හැමතිස්සෙම මේ interrogatories මේ case එකට relevant වෙන්න ඕනේ. case එකට relevant නැති වෙනත් කරුණු සම්බන්ධයෙන් interrogatories අහන්න බෑ. too wide වෙන්නත් බෑ. case එකට සම්බන්ධ case එක
වැදගත් වෙන කාරණා විතරයි ඉන්ටරොගේටරිස් වලදී අහන්න පුළුවන් කියලා මේ ගුණවර්ධන versus දුනුවිල කේස් එකේ කියනවා. ඉතින් ඒතකොට ඔය ඉන්ටරොගේටරිස් ගැන තියෙන මුල්ම සහ වැදගත්ම සෙක්ෂන් එක තමයි සෙක්ෂන් 94 කියලා කියන්නේ. right. දැන් අර 94 විදිහට කෝට් එකට එක්ස් පාර්ටි මෝෂන් එකක් දානවා. කෝට් එකට එක්ස් පාර්ටි මෝෂන් එකක් දැම්මට පස්සේ කෝට් එක මේකට පර්මිෂන් ග්‍රාන්ට් කරනවා. එහෙම නැත්නම් කෝට් එක මේක රිෆියුස් කරනවා. දැන් පර්මිෂන් ග්‍රාන්ට් කරොත් එහෙම දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ මේක සර්ව් කරන්න ඕනේ ඒ අනිකුත් පාර්ශවයට ඔපොසිට් පාර්ටි එකට. right. එතකොට ඔපොසිට් පාර්ටි එකට මේක සර්ව් කරන්නේ සර්ව් කරන ක්‍රමවේදය මොකක්ද කියලා සෙක්ෂන් 95 කියන එතනදී කියනවා interrogatories shall served on the attorney of the party interrogated. දැන් මේක plaintiff විසින් නම් යවන්නේ opposite party එක defendant නම් මේ defendant ගේ attorney at law ට තමයි interrogatories serve කරන්න ඕනේ. එහෙමත් නැත්නම් අර summons serve කරන විදිහටම register post එකේ හෝ personal service ආකාරයකට අර අපි සමන් සර්ව් කරන කාරණාවද එක වෙනම වීඩියෝ ටියුටෝරියල් එකකදී කතා කරා. ඒතකොට මේ සමන් සර්ව් කරන ආකාරයට මේ ඉන්ටරොගේටරිස් සර්ව් කරන්න පුළුවන් ඔපොසිට් පාර්ටි එකට. ඒතර ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් ඇටර්නි ඇට් ලෝට යවන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔපොසිට් පාර්ටි එකට යවන්න පුළුවන් සමන් සර්ව් කරන ක්‍රමවේදයට. ওই විදිහට තමයි ඉන්ටරොගේටරිස් සර්ව් කරන්නේ after obtaining the permission from the court to serve the summons. Serve the interrogatories. Right? Now, section 96 says, if the interrogatories are unreasonable or it is in improper length, the cost of the action shall be borne by the party at fault. Then interrogatory set එකක් යවනවා. මේ interrogatories වලදී අහලා තියෙන ප්‍රශ්න unreasonable. Right? එතකොට මේ interrogatory සම්බන්ධයෙන් මේකට උත්තර දෙන්න අනිකුත් ඔපොසිට් පාර්ටි එක විසින් දරන්න වෙනවාට කොස්ට් එකක් මේ ගැන හොයන්න මේවට අදාළ උත්තර ගාස්තු ගාලා ආයේ මේව යවන්න. එතකොට මේ කොස්ට් එක unreasonable interrogatory එකක් නම් එහෙමත් නැත්නම් මේකේ ප්‍රශ්න බොහොම දික් කරලා improperly මේක දික් ගස්සලා තියෙනවා නම් interrogatory එකක් improper length වලින් තියෙනවා නම් ඔන්න ඔය වගේ හේතුවක් නිසා දරන්න වෙන කොස්ට් එකක් තියෙනවා නම් ඒ කොස්ට් එක ඒ interrogatories unreasonable විදිහට හදපු පාර්ටි එකකින් හරි improper length වලින් හදපු පාර්ටි එක හරි දරන්න ඕනේ කියලා සෙක්ෂන් 96 කියන මේ විදිහට ලිමිටේෂන් එකක් දාලා තියෙන්නේ. දැන් ඉන්ටරොගේටරිස් වල පර්පස් එක තමයි මොකක් හරි ෆැක්ට් එකක් සම්බන්ධයෙන් තියෙන ඩවුට් එකක් निराකරණය කරගන්න. ඒ වගේම තමයි දැන් එහෙම ඔප්ෂන් එකක් දීලා තියෙනවා වගේම ඒ ඔප්ෂන් එක අනිසි විදිහට වැරදි විදිහට යූස් කරන එක වළක්වන්න තමයි මේ සෙක්ෂන් 96න් උත්සාහ කරන්නේ. නැත්තම් කෙනෙක් හිතන විදිහට අවශ්‍යතාවයක් නැතුවත් ඉන්ටරොගේටරිස් આવොත් එහෙමද එතකොට නඩු කටයුතු සම්බන්ධයෙන් ලිටිගේෂන් කොස්ට් එක තවත් වැඩි වෙනවා. ඉතින් අර ඒකට කරන ලිමිටේෂන් එකක් මේ ඉන්ටරොගේටරිස් වැරදි විදිහට යූස් කරනවා කියන එකට බායකක් තමයි සෙක්ෂන් 96න් ඇති කරලා තියෙන්නේ. දැන් සෙක්ෂන් 98න් කියනවා ඉන්ටරොගේටරිස් දැන් ප්ලේන්ටිෆ් විසින් ක්වෙස්චන් එකක් හදලා කෝට් එකේ පර්මිෂන් අරගෙන දැන් මේකේ යවනවා ඩිෆෙන්ඩන්ට්. right? ඩිෆෙන්ඩන්ට් යවුවම ජෙනරලි ඩිෆෙන්ඩන්ට් ඔබ්ලිගේෂන් එකක් තියෙනවා මේකට ආන්සර් කරන්න. හැබැයි සමහර අවස්ථාවලදී මෙයාට ආන්සර් නොකර ඉන්න පුළුවන්. මෙහෙම ආන්සර් කරන එක රිෆියුස් කරන්න පුළුවන් අවස්ථා මොනවද කියලා සෙක්ෂන් 98 කියනවා. එක අවස්ථාවක් තමයි ඉන්ටරොගේටරිස් වලින් අහලා තියෙන දේවල් ස්කැන්ඩලස් නම් එහෙමත් නැත්නම් ඉරෙලෙවන්ට් නම් බොනෆීඩේ ඉන්ටෙන්ෂන් එකකින් නෙමෙයි නම් ඒ ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ප්‍රශ්නට උත්තර දුන්නොත් එහෙම if it will incriminate himself එයාව වරදක් සම්බන්ධයෙන් එයාව ඉන්ක්‍රිමිනේට් කරනවා නම් එහෙමත් නැත්නම් මේ කියන දේවල් කෙනෙක්ට අපහාස සහගත වෙනවා නම් ස්කැන්ඩලස් වෙනවා නම් මේක මේ නඩු කටයුත්තට අදාළ දෙයක් නෙමෙයි නා ඉරෙලෙවන්ට් දෙයක් නම් ඒ වගේම තමයි මලෆීඩේ ඉන්ටෙන්ෂන් එකක එහෙමත් නැත්නම් බොනෆීඩේ නොවන විදිහකට නම් මේ ඉන්ටරොගේටරිස් ඒවලා තියෙන අන්න ඒ ග්‍රවුන්ඩ් එක මත ඉඳලා වට පුළුවන් රිෆියුස් කරන්න. දැන් උදාහරණයක් විදිහට ලෑන්ඩ් මැටර් එකක් සම්බන්ධයෙන් තියෙන නඩුවකදී ඉන්ටරොගේටරිස් වලදී අහනවා මේ අදාළ පුද්ගලයාට තියෙන වෙනත් අෆෙයර් එකක් සම්බන්ධයෙන්. එතකොට මේ අෆෙයර් එකක් සම්බන්ධයෙන් තියෙන කාරණාවක් මේ ලෑන්ඩ් මැටර් එකට රෙලෙවන්ට් දෙයක් නෙමෙයි. එවැනි දෙයක් සම්බන්ධයෙන් උත්තර දෙන්න නැතුව රිජෙක්ට් කරන්න පුළුවන්. හැබැයි මේකේ අහනවා නම් මේ ඉඩමේ මොකක් හරි බවුන්ඩරි සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඔප්පුවක් ලියලා තියෙන දෙයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එහෙමත් නැත්නම් ලෝකල් ඔතොරිටි එකට තියෙන මොකක් හරි ඩොකියුමන්ට් එකක් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් අන්න එවැනි දෙයකට රිෆියුස් කරන්න බෑ. ඒවට අනිවාර්යයෙන්ම උත්තර දෙන්න ඕනේ.
ඉතින් ඔන්න ඔය කියන කාරණාව තමයි ආන්සර් එකක් ඉන්ටරොගේටරිස් වලට ආන්සර් නොකර රිෆියුස් කරන්න පුළුවන් අවස්ථා සෙක්ෂන් 98න් දක්වලා තියෙනවා. සෙක්ෂන් 99න් කියනද 98න් කියනවානේ රිෆියුස් කරන්න පුළුවන් අවස්ථා. 99න් කියනද අර මම කලින් කිව්වා වගේ ලෑන්ඩ් මැට් එකක් නම් දැන් ලෑන්ඩ් මැට් එකට අදාළ දේවල් ප්‍රශ්න වලින් අහලා තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඒකට උත්තර දෙන්න බැඳිලා ඉන්නවා. So you have to answer those interrogatories. Now if you are willing to answer the interrogatories, how you are going to answer that one? Now section 99 says you have to answer to the interrogatories questions by an affidavit and you have to send it within 10 days from service or within such time court may allow. The interrogatories වට ලැබෙනවම ඒ ලැබිච්ච දවසින් ඉඳන් දවස් 10ක් ඇතුළතදී මේ සර්විස් එක වෙලා ඒ කියන්නේ ඉන්ටරොගේටරිස් වලට සර්විස් එක වෙලා දවස් 10ක් ඇතුළතදී මේවට උත්තර යවන්න ඕනේ ඇෆිඩවිට් එකක් මාර්ගයෙන්. එහෙමත් නැත්නම් ඉන්ටරොගේටරිස් වලට සර්ව් කරනකොට කෝට් එක වල දීලා තියෙනවා නම් දවස් 14ක කාලයක්. ඔයා ආදී විදිහට කෝට් එක ඩිසයිඩ් කරලා තියෙනවා නම් කාලයක් ඔයා ඒ දවස් 10ක් ඇතුළතදී නෙමෙයි. ඒතකොට ඒ දීලා තියෙන කාලය ඇතුළතදී ඇෆිඩවිට් එකක් ඔස්සේ ඉන්ටරොගේටරිස් වලට ආන්සර් කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය කාරණාව තමයි සෙක්ෂන් 99න් කියන්නේ. ඒතකොට දැන් ඔයා කතාවක් විතර ඔළුවේ තියාගන්න ඕනේ ඉන්ටරොගේටරිස් මුලින්ම සර්ව් කරන්නේ කොහොමද? එක්ස් පාර්ටේ මෝෂන් එකකින් මේක යවනවා. එක්ස් පාර්ටේ මෝෂන් එකකින් මේක යවුවට පස්සේ මොකද්ද කරන්නේ? කෝට් එකේ පර්මිෂන් එක ගත්තාන් පස්සේ අපි මේක සර්ව් කරන්න ඕනේ. එතකොට කොහොමද මේක සර්ව් කරන්න කියන එක අපි කතා කරා. සර්ව් කරාට පස්සේ මේ අදාළ පුද්ගලයාට ඔප්ෂන් දෙකක් තියෙනවා. එක්ක මේකට උත්තර දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රිෆියුස් කරන්න පුළුවන්. උත්තර දෙනවා නම් මේකට මොනවද කරන්න ඕනේ කියන එක 99න් කියනවා. උත්තර දෙන්න නැතුව රිෆියුස් කරනවා නම් කොහොමද රිෆියුස් කරන්න ඕනේ කියලා සෙක්ෂන් 98න් කියනවා. right. 109න් කියනවා consequences of failure to comply. Now if we do not have any ground for such refusal or if we have some grounds to such refusal and he does not comply with the interrogatories, he did not answer to these interrogatories. Now, if any party fails to comply with the court order to answer the interrogatories, if it is the plaintiff who failed to answer, he is liable to dismiss the action. If it's the defendant who fails to answer, his defense will be struck out from the defense. Right? Now, in the case, now that particular defendant has no defense on that particular point. The land matter එකක් සම්බන්ධයෙන් එයාට එක defense එකක් තියෙනවා. අපි කියමුකෝ prescription යටතේ කියලා. ඒතොර ඒ prescription සම්බන්ධයෙන් interrogatories වලින් වගේම ප්‍රශ්නයක් අහලා තියෙනවා නම් ඒවට ඔයා උත්තර දුන්නේ නැත්නම් ඒ prescription යටතේ ඔයාට ගන්න තිබිච්ච defense එක තවදුරටත් ඔයාට ලැබෙන්නේ නැහැ. ඒ defense එක struck out කරන්න පුළුවන් court එකට. plaintiff විසින් යම්කිසි අවස්ථාවකදී defendant විසින් යන ලදන interrogatory set එකකට උත්තර දෙන්නේ නැත්නම් එවැනි අවස්ථාවකදී action එකම නඩු කටයුත්තම dismiss කිරීමේ හැකියාවක් තියෙනවා. right? Now failure to comply to an court order personally served. දැන් personally court එක විසින් මෙන්න මෙහෙම comply කරන්න කියලා. එහෙමත් නැත්නම් interrogatories වලට answer කරන්න කියලා personally serve කරපු අවස්ථාවකදී එවැනි අවස්ථාවකදී party fail වුණොත් එහෙම action එක dismiss කරනවා විතරක් නෙමෙයි defense එක struck out කරනවා විතරක් නෙමෙයි he will be guilty of an offense of contempt of court. right? අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ ඔහුව convict කරන්න පුළුවන් කියලා 109 subsection 2 යටතේ දාලා තියෙනවා. Now in Seneviratne vs Dharmaratne it was held that court has discretion to dismiss the action of struck off the defense under section 109. Now it is not a mandatory decision. Court has the discretion by looking into the facts and decide to dismiss the case or to take any necessary action with regarding to that. Right? It is not a mandatory one. Court has the discretion on deciding that. This was held in the Seneviratne versus Dharmaratne. Now those are the things that you need to remember in this case. Now if we take a summary of this lesson, first of all, it says interrogatory එකක් යවනවා නම් the process as set out in section 94 ex parte motion එකකින් hearing එකට කලින් in writing මේක opposite party එකට යවන්න ඕනේ. එතකොට court එකේ permission එකක් ගන්න ඕනේ මේ කාරණාව යවනකොට. එතකොට මේවා යවනකොට මේක too wide වෙන්න බෑ. case එකට relevant වෙන්න ඕනේ. දැන් එතකොට court එකේ permission එක අරගෙන ex parte motion එකකින් යවුවම මේක යවන්නේ කොහොමද කියලා section 95 කියනවා. එතකොට ඒක යවන්න ඕනේ එක්ක අනෙක් පාර්ශවයේ attorneyට එහෙමත් නැත්නම් summons serve කරන විදිහට opposite party එකට. දැන් මේ විදිහට serve කරාට පස්සේ
මේ සර්ව් කරාට පස්සේ මෙතනදී කියනවා එයාට එක්ක මේක රිෆියුස් කරන්න පුළුවන්. රිෆියුස් කරන්න පුළුවන් ග්‍රවුන්ඩ්ස් මොනවද කියලා සෙක්ෂන් 98 යටතේ දක්වලා තියෙනවා. මෙයා රිෆියුස් කරන්න නැතුව මේකට රිෆියුස් කරන්න ග්‍රවුන්ඩ් එකක් නැත්නම් මෙයා අනිවාර්යයෙන් මේකට ආන්සර් කරන්න ඕනේ. ආන්සර් කරනවා නම් එයා ඇෆිඩවිට් එකක් මාර්ගෙන් එක් කරන්න ඕනේ within 10 days or within such time court may allow. court එක දීපු කාලයක් තුලදී හෝ දින 10ක් ඇතුළතදී ඒක කරන්න ඕනේ. ඊට පස්සේ කියනවා මෙයා මේකට කම්ප්ලයි වුණේ නැත්නම් මේ ඕඩර් එකට කම්ප්ලයි වුණේ නැත්නම් 109 යටතේදී එක්ක මෙයාව contempt of court යටතට ගන්න පුළුවන් නැත්නම් plaintiff කෙනෙක් නම් action එක dismiss කරන්න පුළුවන් defendant කෙනෙක් නම් ඒ අදාළ defense එක struck out කරන්න පුළුවන් කියලා. එතකොට මේ ගන්න ඕඩර් එක case එක dismiss කරනවද struck out කරනවද contempt of court යටතට දානවද කියන එක mandatory දෙයක් නෙමෙයි. ඒක court එකට discretion එක තියෙනවා කියලා මේ අදාළ case එකේදී කියන. ඉතින් ඔන්න ඔය කියන කාරණා තමයි අපිට interrogatories යටතේ දැනගන්න තියෙන්නේ. පහසු පාඩමක් ලේසි පාඩමක් හැබැයි හොඳ අවබෝධයකින් ප්‍රැක්ටිකල් අප්‍රෝච් එකක් එක්ක මේ දේ ගත්තොත් එහෙම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අර මම කියපු එක්සැම්පල් එක ඇයි මේ ඉන්ටර්ගටරිස් දාන්නේ ඇයි මේ විදිහට ලිමිටේෂන්ස් දාලා තියෙන්නේ මොකක්ද මේ හේතුව කියන ඒ කන්සෙප්ට් එක ඔලුවට ගත්තම ඔයාලට පහසුවෙන් ලකුණු 16ක ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලුකාරී තැන් තිබ්බොත් ඔයාලට පුළුවන් මේ හිතින් දක්වන නම්බර්ස් දෙක යටතේ අපිට Viber හෝ WhatsApp ඔස්සේ පණිවිඩයක් එවලා ඔයාලගේ ඒ තියෙන ඩවුට්ස් निराකරණය කරගන්න.